වේදනාව දැනෙන කැම නිසා නෙවෙයි, දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමට උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අතහවුරු කළ ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තගත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම බුද්ධිධනුකා බේසිංහ. මම රෝෂිනී විජේසූරිය. මුලින්ම අවධානය දවස උණුසුම් කළ සිරස්තල වෙත. මාතර හෝටලයක සිටි රුසියානුවා කොරෝනා ආසාදිත නොවන බව සෞඛ්‍යංශකයයි. ආශ්‍රිතයන් සියලු දෙනා නිරෝධායනයට. රටින් පනින්න ගිය රත්මලානේ රොහාට වැඩවරදී. මරණය නිවසට ගෙන නොවෙන්නැයි කුඩු අංජුගෙන් අනතුරු ඇඟවීමක්. මෛත්‍රීගේ ක්‍රියාකලාපය නිසා දැඩි මානසික පීඩනයකට ලක්වුණා. පූජිත් ජයසුන්දර ජනපති කොමිසමේදී කියයි. ගිනිගත් තෙල් නැවේ හිමිකරුගෙන් රුපියල් කෝටි 34ක වන්දියක්. නීතිපති තවත් රුපියල් කෝටි 10ක් ඉල්ලයි. දිවි ගමනට සමුදුන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තරුව. පුරාණේ පටන් භාවිතා කරන ඉපැරණි ශාකසාර වට්ටෝරුවකට අනුව නිෂ්පාදනය වන ගණේෂා පුරුෂ කේශවර්ධන hair oil. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූ ඔයත් ශක්තිමත්. මාතර සංචාරක හෝටලයක නවාතැන්ගෙන සිටියේදී COVID-19 වෛරසය ආසාදිත බවට හඳුනාගෙන රුසියානු ජාතිකයා හම්බන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සිදු කළ පළමු PCR පරීක්ෂණයේ ප්‍රතිඵලවලට අනුව ඔහු COVID ආසාදිත නොවන බවට වාර්තා වී තිබෙනවා. කෙසේ වෙතත් රෝහල් අධ්‍යක්ෂ සුරංගු බේසේකර මහතා සඳහන් කළේ අද රාත්‍රියේ සිදු කෙරෙන දෙවන PCR පරීක්ෂණයෙන් පසු අදාළ පුද්ගලයා COVID ආසාදිතද නැද්ද යන සම්බන්ධයෙන් තහවුරු කළ හැකි බවයි. දවසේ පුවත. මෙලෙස කොවිඩ් ආසාදිත බවට හඳුනාගැනුනේ මාතර පොල්හෙන ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවතැන්ගෙන සිටි රුසියානු ගුවන් යානා කාර්ය මණ්ඩල සමාජිකයෙකුයි. ඒතර මේ කට්ටිය ඔක්කොම හෝටල් විදකේම නැවතුණු සේරම. ගෙවල් වල කට්ටියත් ඒ ගෙවල් වලම එහෙම ඉඳන්නේ කියලා ඇඩ්‍රස් ඔක්කොම පිටගත්තා දැන්. ඔහු පසුගිය 13 වැනිදා රුසියාවට අයත් අංක 3705 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් රුසියාවේ සිට මත්තල ගුවන් තොටුපළට පැමිණ තිබුණේ තවත් සමාජිකින් 15 දෙනෙකු සමගින්. මිකලෝ පීටර් නැමැති 57 හැවිරිදි අදාළ පුද්ගලයා ඇතුළු පිරිස මාතර ප්‍රදේශයේ සංචාරක හෝටලයක් වෙත ලැබුම් ගැනීමට පැමිණ තිබෙන්නේ ගුවන් තොටුපළේදී සිදු කළ PCR පරීක්ෂණයේදී කොවිඩ් ආසාදිත නොවන බවට තහවුරු වීම හේතුවෙන්. කෙසේ වුවත් හෝටලේ රැඳී සිටියේදී ඔවුන් පෞද්ගලික රෝහලකින් දෙවැනි PCR පරීක්ෂණයක් සිදු කරගෙන ඇති අතර එහිදී එක් පුද්ගලයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුණා. COVID-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයද අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයේ ඊයේ දිනේ වාර්තා වූ COVID-19 ආසාදිතයන් 11 දෙනා අතරට මාතර පොල්හේන ප්‍රදේශයේ හෝටලයක ලැබුම්ගෙන සිටි පුද්ගලයා සම්බන්ධයෙන් මෙලෙස සටහන් වුණා. මාතර ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එරාජ් වීරසූරිය මහතා සඳහන් කළේ අදාළ ආසාදිතයාගේ ආශ්‍රිතයන් 150 දෙනෙකු පමණද මේ වන විට හඳුනාගෙන ඇති බවයි. දැනට අපි කරගෙන යන්නේ තවත් මේ ආශ්‍රිතයන් තිබේද කියලා පරීක්ෂා කරගෙන යාම. අනිකුත් සියලු මර්ධන ක්‍රියාමාර්ග සහ ප්‍රචාරක කටයුතු කරලා තියෙනවා. ජනතාවට අපි මේ වෙද්දී දැනුවත් කරලා තිබුණා අවශ්‍ය මුඛාවරණ පළඳින්න මීටරයේ දුර තියාගන්න that's so done. ඉතින් ඒ සියලුම ක්‍රියාමාර්ග හරි විදියට අප අනුගමනය කරා නම් කිසිම අනිසි බියක් ඇති වී කරගත යුතු නැහැ. මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා පළ කළේ මෙවන් අදහසක්. සත්‍ය තොරතුරු මේ පුද්ගලයන් පවසන්නේ නැහැ. මේක ඊටාම ගැටලුකාරී තත්ත්වයක් වෙලා තියෙනවා මේ වෙද්දී. විශේෂ
විශේෂයෙන්ම මේ ගුවන් තොටුපළින් පිටව යාම සහ හෝටලයට ගමන් කිරීම සම්බන්ධව යම් මතභේදකාරී ගැටලුකාරී තත්ත්වයක් අපිට පේන්න තියෙනවා. ඒ වගේම මේ හෝටලයට යන බවත් ඒ ප්‍රදේශයේ බාර සෞඛ්‍ය අධිකාරීන් හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනගෙන ඉඳලා නැහැ. හම්බන්තොට මහරෝහලට ඇතුළත් කෙරුණු ආසාදිතයා සඳහා අද තවත් PCR පරීක්ෂාවක් සිදු කෙරුණා. එම ආසාදිතයා මාතර නගරයේ සංචාරයේ නිරත වූ ස්ථාන පිළිබඳව මේ වන විට අවධානය යොමු කර තිබෙනවා. මේ අතර මාතර පොලිසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අදාළ ගුවන් යානා කාර්ය මණ්ඩල සමාජිකයින් දෙදෙනෙකු පසුගිය 20 වෙනිදා ත්‍රිරෝද රථයකින් මාතර ප්‍රදේශයේ සුපිරි වෙළඳසැල් දෙකකට ගොස් ඇති බවට අනාවරණ වී ඇති බවයි. ඒ අනුව අදාළ ත්‍රිරෝද රථයේ රියදුරු ඔහුගේ පවුලේ සමාජිකයින් සහ අදාළ කණ්ඩායම මාතර හෝටලයට පැමිණි වෑන් රථයේ රියදුරු සහායක මෙන්ම හෝටල් කාර්ය මණ්ඩලයේ 24 දෙනා අතරින් 18 දෙනෙකු මේ වන විට නිරෝධායනය සඳහා යොමු කර තිබෙන්නේ අදාළ හෝටල් පරිශ්‍රය තුලමයි. තවත් කාර්ය මණ්ඩල සමාජිකින් 7 දෙනෙකු නිවාඩු ලබා නිවෙස් වෙත පිටව ගොස් ඇති අතර ඔවුන් ගාල්ල, වක්වැල්ල, අහංගම, ගෝණපීනුවල සහ රත්නපුර, තඹුත්තේගම, බණ්ඩාරගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් ලෙස හඳුනාගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කර අවශ්‍ය කඩිනම් පියවර ගැනීමට උපදෙස් දී ඇති අතර හෝටල් කාර්ය මණ්ඩලයේ පවුල්වල සමාජිකින් මේ වන විට නිරෝධායනට යොමු කර තිබෙන්නේ හබරාදුවේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙතයි. හෝටල් කාර්ය මණ්ඩල සමාජිකින් 18 දෙනෙකුගේ PCR පරීක්ෂණද අද සිදු කළා. කොවිඩ් ආසාදිතයාගේ පුවත වාර්තා වීමත් සමග නොසන්සුන් වූ මාතර ප්‍රදේශයේ මව්පියන් පාසල් වලට ගොස් සිය දරුවන් ආපසු රැගෙන ඒමට මෙලෙස කටයුතු කළා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ අදාළ පුද්ගලයාට කොවිඩ් ආසාදිත බවට මෙතෙක් තහවුරු නොවීම හේතුවෙන් කිසිවෙකුත් අනියත බියක් ඇති කර නොගත යුතු බවයි. සැකකරුවන්ට රැඳවුම් නියෝග ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන් ලේඛනවලට යොදා ඇති අත්සන්වල අසමානතා නිරීක්ෂණය වී ඇතැයි දේශපාලන පරිගැනීම් පිළිබඳ සොයන ජනාධිපති කොමිසම ප්‍රකාශ කළා. ඒ යුද හමුදා බුද්ධ්‍යංශයේ විශ්‍රාමික බලලත් නිලධාරී විරංජන උපසේන මහතා කොමිසමට කළ පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවේදී අදාළ නිලධාරයා දේශපාලන පරිගැනීම් පිළිබඳ සොයන ජනාධිපති කොමිසමට පැමිණිලි කර ඇත්තේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් තම අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කළේ දේශපාලන බලපෑම් වලට යටත්ව බවයි. ආරක්ෂකාංශ සමාජිකයෙක්ව සිටිමින් LTT සමාජිකයින් සමග සමඳතා පැවැත්වූ බවට චෝදනා කරමින් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ 2015 සැප්තැම්බර් 8 වන දින සිට දින 90ක් තමාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටි බව ඔහු සඳහන් කළා. එලෙස රැඳවුම් නියෝග ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යොදා ඇති අත්සන් වෙත කොමිසමේ දැඩි අවධානය යොමු වුණා. කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ වෙනසුරු උපාලි අබේරත්න මහතා සඳහන් කළේ බැලූ බැලමට පෙනී යන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සන විවිධ ලේඛන හා බලන කල නොසැසදෙන බවයි. පසුගිය දිනවලදී සාක්ෂි ලබා දුන් පාටලි චම්පික රණවක මහතා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය කොමිසමට ලබා දුන්නා. එම අත්සන සහ ත්‍රස්තවාදී පනත යටතේ මෙම නිලධාරීන් රඳවා තබා ගැනීමට ඔහු යොදු අත්සනෙහි පරස්පරතා තිබෙනවා. ඒ පිළිබඳ කොමිසම දැඩිව නිරීක්ෂණය කර ඇති බැවින් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සන නිවැරදි ලෙසම තහවුරු කර ගැනීම සඳහා ඔහුගේ ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ උදේ සෙනවිරත්න මහතා කොමිසම හමුවට කැඳවීමට සභාපති විනිසුරුවරයා සිතාසි නිකුත් කළා. සාක්ෂි දුන් විරංජන උපසේන මහතා සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මෙහෙයවූ වෙනත් නඩු සම්බන්ධවත් ඔහු සහ උප පොලිස් පරීක්ෂක ප්‍රේමතිලක අවස්ථා කිහිපයකදී තමන්ට පැවසූ බවයි. දොමින්ද සිල්වා නඩුව, වාස්කුණුවර්ධන නඩුව වැනි නඩු කටයුතු පිළිබඳ තමන්ට පැවසූ බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා. ඔහු කොමිසම හමුවේ වැඩිදුරටත් අනාවරණ කළේ මේ විදිහට තමයි අපි නඩු කරන්නේ. අපිට ඕන විනිසුරුවරුන් තමයි ඒ නඩු අහන්නේ. අපිට ඕන විදිහට තමයි ඒ නඩු ගෙනියන්නේ. යනුවෙන් පවසමින් ඔවුන් තමන්ට බලපෑම් කළ බවයි. වාස්කුණුවර්ධනගේ නඩු තීන්දුව දීමට සතියකට පෙර ශාන්‍ය අබේසේකර අපි කියන විදිහට වැඩ කළේ නැත්නම් ඔයාලටත් එහෙම තමයි වෙන්නේ. යනුවෙන් පැවසූ අතර පසුව ඔවුන් පැවසූ පරිදිම අදාළ නඩුවට සම්බන්ධ අයට මරණ දඬුවම ලබා දී ඇතැයි තමන්ට දැනගන්නට ලැබුණු බව සාක්ෂිකරු පෙන්වා දුන්නා. අනතුරුව රංජන රාමනායක මන්ත්‍රීවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශාන්‍ය අබේසේකර අතර සිදු වූ දුරකථන සංවාදයක්ද කොමිසම හමුවට ඉදිරිපත් කෙරුණා. වඳින්න අර නඩුවේ සිද්ධිය ගැන කිසිම කෙනෙකුට කතා කරන්න එපා ලොකු ප්‍රශ්නයක් වෙනවා.
ඇත්තද? බුදුහාමේ වන්දලා කියන්නත් කිසිම තැනක සර්ගේ කටවත් අරින්න එපා. දැන් හොඳම තත්ත්වයකට වැවිලා තියෙන්නේ. සර් කතා කරපු එක ලොකුවට පත්තු වෙලා යන්න හදන්නේ. අපි ඒක බැලන්ස් කරගන්නම්. රයිට් මම කාටවත් කිව්වේනේ අද ජනාධිපතිතුමා හම් වෙනවා පහමාරට. එපා සර් වඳින්නම් මුකුත් කියන්න එපා. දැන් ප්‍රශ්නේ හරි. එදා ඔයා මට ගොඩක් හිතේ අමාරුවෙන් කතා කරානේ. කතා කරාම මම එහෙමම ගත්තා එයාට. කතා කරලා කිව්වා අනේ මැතිණිය මම මේ බලපෑමක් කරනවා නෙමේ මුළු රටම බලන් ඉන්නවා මේ 9 වෙනිදා තීන්දුව ගැන. ඕරංජන් මොකද්ද කියලා ඇහුවා. මං කිව්වා ඔබතුමී මන් දන්න ශ්‍රේෂ්ඨ නිවිසුරුරියක්. ඉතින් මොකද්ද ප්‍රශ්නේ කියලා ඇහුවා. රංජන් කට්ටියක් ඇවිල්ලා මම පස්සේ ගන්නම් කියලා තිබ්බා. එච්චරයි. වෙන මොකුත්ම මං කිව්වා රටම බලන් ඉන්නවා. ඔබතුමී ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. ආයේ එහෙම මැඩම්ට කතා කරුවොත් ඒගොල්ලොත් ඔක්කොම අනිත් පැත්තට එකතු වෙලා අරයාගේ තීන්දුවට එකඟ වෙයි. ඇත්තද? රණවක මැඩම්ට කතා කරපු එක ලොකු ප්‍රශ්නයක්. ඇයි මගේ යාළුවානේ. හරි මේ යාළුකම් ඉවරයිද? ඔහොම අනිත්‍යයට එහෙම පත් වුණොත් එහෙම දෙන්න අරයාගේ තීන්දුවට එකඟ වෙලා ලිව්වොත් අපි ඉවරයිනේ. දැන් ඒ தත්තේ කතා කරුවට පස්සේ හෝ කොහොම හරි හොඳ පැත්තට වෙනස් වෙලා තියෙනවා. අනේ දෙයියන්ගේ පිට මට ඕනේ මුව එක විනාඩියක් රිමාන්ඩ් කළේ නැහැ කියන්නේ හෙන දුකක් නෙමෙයි. ඒ දවස්වල තිබ්බ දේ තමයි මම කිව්වේ සර්ට. එහෙම දෙයක් තිබුණාද? ඔයා බොරුවට බය වුණා. නෑ. එහෙම එකක්. දැන් ඔය මං හිතන්නේ එහෙමනම් සර්ගේ කෝල් එකෙන් පස්සේ තමයි. සීම කෙනෙක් එක්ක මේ ගැන කතා කරන්න එපා. මම සර්ගේ ගෙදර ඇවිල්ලා පොලි වැඩ කරන්න මේ නඩුව. දැන් ඔයාගේ ටාගට් එක දුමින් යවන එක. මගේ ටාගට් එක දුමින් යවන එක. ಭಾರತගේ වයිෆ්ගේ ටාගට් එක දුමින් යවන එක. කුරුනිකාගේ ටාගට් එක දුමින් යවන එක. එතකොට අපේ පාර්ශව සියලු දෙනාගේම ඉලක්කය දුමින් යවන එක වෙලා ඇයි අපි මේ හැප්පෙන්නේ? දැන් හරි නේද? අපි දෙන්නගේම ටාගට් එක වෙනවා නම් එච්චර නේද? එච්චරයි. ඔය ආයේ හෙට කතා කරලා කියන්න එපා. ඕක වෙනස් වුණා කියලා ආයේ හිත අප්සෙට් කරන්න එපා. මම හිතන්නේ ඒකේ සම්පූර්ණ ගෞරවය යන්න ඕන සර්ට කියලා තමයි මම හිතන්නේ. ඒගොල්ලෝ කතා වෙන්නේ නැති ඔය කතාව ගැන. දැන් සර් කිව්වනේ රටම බලන් ඉන්න එක. කින්ට කතා කරන්නේ කෙලිම හිරියන වැඩක් නෙමෙයි. මම ওই කරාට පිස්සුවට දැන් ඕක මැතිනේ මාව දාන්න. පහකට යන්න ඔය ටික හොඳට දැන් ওই පස්මිනි රණවක හොඳින්ද හොඳයි. ඔව්. මට පොරොන්දු වෙනව නේද වචනයක්වත් කතා කරන්නේ කවුරුත් එක්ක කියලා. වැඩේ වුණානේ එච්චරයිනේ. ඔව් වැඩේ වුණා. අපිට සන්තෝෂ වෙන්න දවසක් එනවා. පහමාරට ලොක්කමට දීලා තියෙන පැය භාගයයි. මම නම්බර 3ට ලියා තියෙන්නේ ඕක. අපෝ එපා බුදු සර් එපා දීයෝ කියන්න නම් එපා. සර් මං කියන දේ අහන්න සර්. මං කියන්නේ මෛත්‍රී ලොක්කට. මාතයක් සර්ගේ වළං හොදන්න නෑ මං කියන්නේ මෛත්‍රී ලොක්කට. එපා. සර් කාටවත් කියන්න එපා කිව්වම දැන් මං කිව්වනේ 100% ෂුවර් කියලා. මෙම පැමිණිල්ලේ වගුත්‍රකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානියා බේසේකර, සරයන් මෙන්ඩිස් සහ උප පොලිස් පරීක්ෂක ප්‍රේමතිලක යන අයට සිතාසිනිකුත් කෙරුණා. මේ අතර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු යහපාලන රජයේ දූෂණ විරෝධී කමිටුවේ සියලු සමාජිකයින්ට ලබන 8 වෙනිදා දේශපාලන ඵල ගැනීම පිළිබඳ සොයන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින්නයි අද යලි සිතාසිනිකුත් කෙරුණා. ඒ ශ්‍රී ලංකා රක්ෂණ සමාගමේ හිටපු අධ්‍යක්ෂ පියදාස කුඩාබාලගේ මහතා කොමිසමට කළ පැමිණිල්ලකට අදාළවයි. පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පුද්ගල ඝාතන 7ක ප්‍රධාන සැකකරුවෙකු වන පාතාල සමාජිකයෙකු වූ ගුණාකෝවිලේ රොහා අදාළියම පොලිසිය සමග සිදු වෙඩි හුවමාරුවකින් ජීවිතක්ෂයට පත් වුණා. ඒ ට්‍රෝල යාත්‍රාවකින් ඉන්දියාවට පලායම සඳහා ඔහු බීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ සැඟව සිටියදී. පාතාල සමාජික දේවමුනි හැරල්ඩ් රෝහණද සිල්වා හෙවත් ගොනාකෝවිලේ රොහා රත්මලානේ රොහා ලෙසද කුප්‍රකට පුද්ගලයෙක්. ඔහු ට්‍රෝල යාත්‍රාවකින් ඉන්දියාවට පලා යාම සඳහා මේගමුව කොච්චිකඩේ කම්මල්තොට ප්‍රදේශයේ සැඟව සිටින බවට බස්නාහිර පළාත් උතුරු බහර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් අදාළවම කොච්චිකඩේ ප්‍රදේශයට පැමිණ ඇත්තේ රත්මලානේ රොහා අත්අඩංගුවට ගැනීම සඳහායි. එහිදී වැඩබිමක කම්කරුවන් රැඳී සිටීම සඳහා තාවකාලිකව ඉදිකළ මඩුවක සැඟව සිටි රත්මලානේ රොහා සහ පොලිස් කණ්ඩායම අතර වෙඩිහුවමාරුවක් සිදුව තිබෙනවා. එම වෙඩිහුවමාරුවේදී රත්මලානේ රොහා තුවර ලබා ඇති අතර පසුව ඔහු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට රැගෙන යන අවස්ථාවේ මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. වෙඩිහුවමාරු සිදු වූ ස්ථානයේ තිබී T56 ගිනියවියක්, රිවෝල්වරයක්, ඉන්දිය රුපියල් ලක්ෂ 3ක පමණ මුදලක් සහ මෙරට මුදල් රුපියල් ලක්ෂ 1.5කට ආසන්න ප්‍රමාණයක් හමු වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පස්වරුවේ සිදු කෙරුණා. ඒ මීගමුව වැඩ බලන මහේස්ත්‍රාත් කරුණාජීව ගමගේ ගුණදාස මහතා විසින් ඉන්ජන් 500 තියෙනවා. රතන කිලෝ ගාඩ්ඩයක් දාන්නේ. අට්ටිය පැලෑම තමයි හිටියේ. අරගොල්ල එකපාරට හදිසිය ළඟට එනකන් මෙයාලා තේරුම් ගන්න බැරුණා මෙතනට පොලිසියෙන් ආවා කියලා. ඒ පාර දියාගෙන දෙන්න හැමෝම එක දාන්න දීුවා. මේක ඇතුලේදී ප්‍රධාන සෙක්ටර්. ඒකට අපේ අය ඉනි ටෝච් ගහගෙන එනකොට ඉනියා අර සද්දෙට ඩග්ගල් බිමට බැස්සා ඔය පන්නේ කරගෙන. හැලා මිනිහා බෙඩ දීපා බෑ. කුඩා පිස්තෝලය
නිරීක්ෂණයේදී අනාවරණය වන්නේ වෙඩි තැබීමට සූදානමින් තිබූ බව. ගුණාකෝවිලේ රොහා 2016 වසරේ නොවැම්බර් 15 වෙනි දින කුරුණෑගල වැලගනේ ප්‍රදේශයේදී පොලිස් පරීක්ෂක දසනායකට වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු මනුෂ්‍ය ඝාතන 7ක ප්‍රධාන සැකකරුවෙක්. කෙසල්වත්තේදී මොහොමඩ් පාකීර් ඝාතනය, රත්මලාන ගුණාකෝවිල ප්‍රදේශයේදී පුද්ගල ඝාතනයක් සිදු කිරීම, රත්මලාන කල්දෙමුල්ල ප්‍රදේශයේදී ශ්‍රීමාල් පෙරේරා ඝාතනය කිරීම, ගල්කිස්ස අත්තිඩිය ප්‍රදේශයේදී සිංහාරගේ අරිරත්න ඝාතනය, මහර අධිකරණ ඉදිරිපිටදී සිංහාරගේ සුරේෂ් අසංකද සිල්වා හෙවත් ලන්සියා ඝාතනය සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා. මේට අමතරව රත්මලාන ප්‍රදේශයේදී ගිනි අවි පෙන්වා මුදල් කොල්ල කෑම ඇතුළු අපරාධ රැසක්ද මෙහෙයවා ඇත්තේ මොහු විසින්. එමෙන්ම රත්මලානේ රොහා ප්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවෙකු ලෙසද සැලකෙනවා. මේ රොහා මියගිය බව සැලවීමත් සමග විදේශගතව සැඟව සිටින ප්‍රධාන හෙරොයින් ජාවාරම්කරුවෙකු මෙන්ම පාතාල සමාජිකයෙකු වන අමල් සිංහාරා හෙවත් කුඩු අංජු නැමැත්තා සිය සතුට පළ කරමින් ෆේස්බුක් ගිණුමක සටහන් කිහිපයක් තබා තිබූ ආකාරයයි. මේම ෆේස්බුක් ගිණුමට එක් කර තිබූ ගොඩාකෝවිලේ රොහාගේ වීඩියෝවක්. එහි දැක්වෙන්නේ රොහා වෙළඳසැලකට පැමිණ සිටි ආකාරයයි. 2016 වසරේ ජූනි 23 වෙනිදා මහර අධිකරණ ඉදිරිපිටදී ඝාතනය වූ සිංහාරගේ සුරේෂ් අසංකද සිල්වා හෙවත් ලන්සියා කුඩු අංජුගේ සහෝදරයෙකු වන අතර කුඩු අංජු විසින් ගොනාකෝවිලේ රොහා ඝාතනය කිරීමටද අවස්ථා කිහිපයකදී උත්සාහ කර ඇති බවට වාර්තා වනවා. මේ අතර මද්ද්‍රව්‍ය ජාවාරමෙන් නිපයූ රුපියල් කෝටි 31ක පමණ මුදල් බැර වූ ගිණුම් පවත්වාගෙන ගිය පුද්ගලයන් තිදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් අයගෙන් එක් අයෙකු මීගමුව නගර සභාවේ සේවකයෙකු වන අතර එම ගිණුමට රුපියල් කෝටි 18ක මුදලක් බැර වී ඇති බවයි පොලිසිය සොයාගෙන ඇත්තේ. මෝටර රථ අමතර කොටස් ව්‍යාපාරිකයෙකුද මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ ගිණුමට බැර වී ඇති මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 5ක්. අනෙක් සැකකරුගේ ගිණුමට රුපියල් කෝටි 8ක පමණ මුදලක් බැර වී තිබී ඇති අතර ඔවුන් සියලු දෙනා සම්බන්ධ ඉදිරි විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි. පාස්කු ප්‍රහාරයේ එල්ල වූ සමයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ක්‍රියාකලාපයේ හේතුවෙන් තමන් දැඩි මානසික පීඩනයකට ලක්ව සිටි බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු කොමිසම හමුවේ අද පැවසුවා. ඔහු එහිදී අනාවරණ කළේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා ප්‍රමාණවත් පහසුකම් නොපැවති බවට කොමිසම හමුවේ නිරන්තරයෙන් පැවසුවද ආරක්ෂක අමාත්‍යාංශය විසින් විගණනයකට ලක් කළ නොහැකි අසීමාන්තික මුදල් ප්‍රමාණයක් රාජ්‍ය බුද්ධි සේවයට ලබා දී තිබූ බවයි. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ එල්ලවන අවස්ථාවේදී පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ පූජිත් ජයසුන්දර මහතා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම සඳහා අද පැමිණියේ 3 වන දිනටයි. එහිදී ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඔහු පැවසුවේ 2018 වර්ෂයේ මුල් භාගය වන විට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉස්ලාම් අන්තවාදය පිළිබඳව පොලිසියට විවෘත පරීක්ෂණ සිදු නොකරන ලෙස උපදෙස් දී තිබුණද ඉන් පසුව සිදු වූ වවුනතිව පොලිස් නිලධාරීන්ගේ ඝාතනය, මාවනැල්ල බුදු පිළිම කැඩීම සහ වනාත විල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණය කරන්නයි තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බවයි. එහිදී රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටියේ එය ජනාධිපතිවරයාගේ නියෝගවලට පිටුපෑමක් නොවේද යන්නයි. ඔව් මම පිටුපෑවා. ඇතිව තිබූ තත්ත්වයේ මත මම ගොඩක් අසරණ වෙලා හිටියේ. මොකද මම මගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට කියන්නද ජනාධිපතිවරයා මෙහෙම උපදෙස් දුන්නා කියලා. ඒ නිසා කිසිම කෙනකින් උපදෙස් ගන්නත් බෑ. සාකච්ඡා කරන්නත් බැරි තරමට මම අසරණ වෙලා හිටියේ. උදාහරණ ඕන තරම් තියෙනවා කියන්න. නිශාන්ත සිල්වාගේ සිදුවීම ඉන්න එකක්. රට යන්න කලින් ජනාධිපතිතුමා ඒක වෙන්න ඕනි කියලා ගියා. ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහත්තයත් ඒකම කිව්වා. එහෙම කියලා දවසකට දෙකකට පස්සේ එකපාරටම ලංකාවට ආවම මගෙන් අහනවා කාගෙන් අහලාද කලේ කියලා. මම සර්නි කිව්වහම මම කිව්වේ නැහැ කියනවා. මිලියන ගණනක් වේදම් කරලා හදපු පොලිස් නේවාසිකාගාර තියෙනවා. ජනාධිපතිගෙන් දිනයක් ගන්න බැරි වුණා ඒව විවෘත කරගන්න. තව තියෙනවා කියන්න. පොලිස් මල්ල ක්‍රීඩා උත්සවයක් තිබ්බා. ඒකට පොලිස් නිලධාරීන් 6000ක් 7000ක් සහභාගී වෙනවා. මම ඒකට සහභාගී වෙන්න මෛත්‍රීපාල සිරිසේන මහතාට ආරාධනා කළා. මට බෑ. මට බණ්ඩාරවල යන්න තියෙනවා. ලේකම්තුමා එක්ක කතා කරගන්න කියලා කිව්වා. පස්සේ මම ආරක්ෂක ලේකම්තුමාට කතා කළා. එතුමත් මුලදී අදිමදි කරලා අන්තිමේට උත්සවයට ආව පරක්කු වෙලා. පස්සේ දා උත්සවයේ දවසේ ආරක්ෂක ලේකම්තුමාට කෝල් එකක් ආවා. එතුමා මට කිව්වා ජනාධිපතිතුමා දැන් කතා කරයි කියලා. පස්සේ මටත් කෝල් එකක් ආවා. තමුසේ කාගෙන් අහලාද ඕවා කරන්නේ? තමුසේ කොහොමද ඔච්චර නිලධාරීන් ගෙනල්ලා ඕවා කරන්නේ? ඔය මොකද්ද කියලා ජනාධිපතිතුමා මගෙන් ඇහුවා. මං කිව්වා සර් පොලිස් මල්ල ක්‍රීඩාවල කියලා. තමුසේ කාත් එක්කද ඕවා තියන්නේ කියලා ඇහුවා. සර් මම ලේකම්තුමාට කිව්වා කියලා පිළිතුරු දුන්නා. කොහොමද ලේකම් ගේන්නේ? ඇයි තමුසේ දන්නේ නැද්ද? මට කියන්න ඕනි කියලා. තමුසේ දන්නේ නැද්ද? තමුසේ ඇමති කෙනෙක් ඉන්නවා කියලා. මෙහෙම ගොඩක් කේන්තියෙන් මගෙන් ඇහුවා ස්වාමීනි. ඊට පස්සේ මම සමා වෙන්න සර්. මම සර්ට ආරාධනා කළානේ. සර් බැහැ කියපු නිසානේ පරක් වෙලා හරි ආරක්ෂක ලේකම්තුමාව ගෙන්න ගත්තේ කියලා බොහොම හිමින් පිළිතුරු දුන්නා. කෙහෙල් මල කොහෙද මට කිව්වේ? මම බලා ගන්නම්කෝ ලේකම්තුමා එක්ක. තමුසේ කරගන්නවකෝ කියලා ජනාධිපතිතුමා ෆෝන් එක කට් කළා. ඔහොම දේවල් තමයි උනේ ස්වාමීනි මට. මෙවැනි සිදුවීම් නිසා මම පුදුමාකාර මානසික පීඩනයකින් ස්වාමීනි හිටියේ. මට කාටවත් කියා ගන්න විදියක් තිබුණේ නැහැ. පාස්කු ප්‍රහාරයේ එල්ල
වෙලා ජනාධිපතිවරයා මේකට වග කියන්න ඕනේ පොලිස්පති ආරක්ෂක ලේකමුයි කියද්දි ඒක දිගින් දිගටම මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙද්දිත් මම මුකුත් කිව්වේ නැහැ. අඩුම තරමේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලව්වවත් මම මුකුත් කිව්වේ නැහැ. මොකද ඔහු රටේ විධායක ජනාධිපතිවරයා වගේම මගේ අමාත්‍යාංශයේ බහර අමාත්‍යවරයා නිසා. වෙනයන්කුල නිලධාරියෙක් ලෙස මම කිසිම ප්‍රකාශයක් කළේ නැහැ. පළමු පාරට කතා කළේ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේදී. ඒත් අවසරය ඇතුව. මෙම සාක්ෂි ලබා දීමේදී පූජිත් ජයසුන්දර මහතා මදක් හැඟීම්පර වූ අතර ඔහු යලි සාක්ෂි දීම ආරම්භ කළා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ කොමිසම මේ වෙද්දී යම් කරුණු අනාවරණය කරගෙන තිබුණත් හෙළිදරව් නොවූ බොහෝ කරුණු තියෙනවා මා සතුව කියන්න. මෙච්චර ප්‍රහාරයක් වෙලා මෙච්චර විනාශයක් වෙලා තියෙද්දි රටේ ප්‍රධානියා කිව්වේ මොකද්ද? මම දන්නේ නැහැ. මට කිව්වේ නැහැ. මම වග කියන්නේ නැහැ. වග කියන්න ඕනේ පොලිස්පති ආරක්ෂක ලේකම් කියලා. ඉතිහාසයේ කිසිම අවස්ථාවක බුද්ධි තොරතුරු ගැන පොලිස්පති ජනාධිපති දැනුවත් කිරීමේ සම්ප්‍රදායක් තිබිලා නැහැ. මෙම සාක්ෂි ලබා දීම අතරතුර පූජිත් ජයසුන්දර මහතා රාජ්‍ය බුද්ධි සේවය සහ එහි හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන්ද කරුණු කිහිපයක් අනාවරණ කළා. බුද්ධ්‍යංශ මෙතන සාක්ෂි දෙද්දී මම හිටියනේ. එයා කිව්වා රාජ්‍ය බුද්ධ්‍යංශයේ නිලධාරීන් මදි. පහසුකම් මදි කියලා. නමුත් ආරක්ෂක අමාත්‍යාංශයෙන් පූර්ණ පහසුකම් වරප්‍රසාද ලැබුණේ රාජ්‍ය බුද්ධ්‍යංශයට. අනිත් අයට වඩා පඩි වැඩි උනේත් එයාලට. නමුත් එක විශේෂ ක්ෂේත්‍රය ආවරණය කරන්න තිබ්බේ. ආරක්ෂක අමාත්‍යාංශයේ කොයිතරම්නම් රාජ්‍ය බුද්ධි සේවයට රහසිගතව මුදල් දුන්නද? විගණනයකටවත් ලක් වෙන්නේ නැහැ ඒ දීපු තරම. කිසිම සීමාවක් නැහැ ස්වාමීනි. අනතුරුව පූජිත් ජයසුන්දර මහතාගෙන් වැඩිදුරටත් සාක්ෂි විමසීම එළඹෙන 28 වෙනිදා දක්වා කල් තිබුණු අතර ඉන්පසුව කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම සඳහා කැඳවා තිබුණේ පාස්කු ප්‍රහාරයේ එල්ලවන අවස්ථාවේදී මෙරට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා වූ රුවන් විජේවර්ධන මහතායි. ඔහුගෙන් මේ වන විටත් ජනාධිපති කොමිසම සාක්ෂි විමසමින් සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර මතභේදයට තුඩුදුන් මාධ්‍ය නිවේදන නිකුත් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඔහුගේ පෞද්ගලික ලේකම් සමීරත සිල්වා මෙන්ම කොළඹ පදවියේ සහායක රදගුරු හිමිවරුන්ට අද කොමිසම තීන්දුව දැනුම් දුන්නා. ඒ අනුව කොමිසමේ සභාපතිවරයා ඔවුන්ට අවවාද කරමින් කියා සිටියේ කොමිසමේ සාක්ෂි පිළිබඳව මින්පසු මතභේදාත්මක මාධ්‍ය නිවේදන නිකුත් කිරීමෙන් වළකින ලෙසයි. විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුසුකම් ලබන සියලු සිසුන්ට උපාධිය දක්වා යාමට අවශ්‍ය වැඩපිළිවෙලක් මෙන්ම උපාධිධාරීන් රැකියාවක් ඉල්ලා පාරට නොබසින අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකදී. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා දෙන්න කිව්වට ඒක හුදෙක්ම අර ඩිග්‍රී එකක් නොවෙන්න ඕන. අපි 60000කට ආසන්නව උපාධිධාරීන් බඳව ගත්තා. දැන් මේ උපාධිධාරීන්ගෙන් 36000ක්ද කොහෙද බාහිර උපාධිධාරීන්. මේ කට්ටිය කරලා තියෙන්නේ අර වගේම කොහේ හරි තියෙන විෂයන් තුනක් අරගෙන උපාධියක් ගන්නවා. ඉතින් මේක තමයි අපි වෙනස් කරන්න ඕනට ඉක්මනින්ම. විශ්වවිද්‍යාලය කියන්නේ අපි මේ රටේ තරුණ තරුණියන්ගේ ක්‍රීම් එකනේ. දැන් ඒ ක්‍රීම් එක විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා මෙතන එනවා දහස් ගණන් පෙළපාලියේ. ඉතින් මේක අනිවාර්යෙන් මෙතන වැරද්දක් තියෙන බව පේනවනේ. අවුරුදු 15 ළමයිතුත් දැන් අද අවශ්‍යතාවයට අනුව සැලසෙනකොට අපිට ළමයෙකුට අවුරුදු 28 29 වෙනකන් යුනිවර්සිටි එක උගන්වලා කරන්න බැහැනේ. ලෝකෙම දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ වැඩි දෙනෙකුට අවුරුදු 30ට වඩා බාල ළමයි තමයි ඩෙවලොප්මන්ට් එකේ ඉහළ ඉන්නේ කියලා. ඒගොල්ලෝ තමයි නව නිපයුම් කරන්නේ. ඒගොල්ලෝ තමයි ක්‍රියේටිව් තින්කින් තියෙන්නේ මේ අවුරුදු 30ට 15 කියලානේ අද විශ්වාස කරන්නේ. එතකොට අපිට පුළුවන් කමක් නැහැ නේ මේගොල්ලෝ අවුරුදු 30 වෙනකම් විශ්වවිද්‍යාලයක එක නෑ. ඉතින් ඒක හින්දා ඒගොල්ලෝ ඉක්මනින්ම මේ දැනුම ටෙක්නොලොජි එක දෙන්න අවශ්‍යයි. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් හිටපු ආණ්ඩුකාරවරයෙකු ඇතුළු පාර්ශව 6ක් අදත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත් සම්ගුණ කළා. ඒ අනුව මේ වන විට 20 වන සංශෝධනයට එරෙහිව ඉදිරිපත් වී ඇති පෙත්සම් ගණන 12ක්. මේ අතර අදත් මේ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලකයින් අදහස් පළ කළා. 20 වෙනි සංශෝධනය පිළිබඳව ආණ්ඩු පක්ෂයනොත් නොයෙකුත් විවේචන එල්ල වෙලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි අගමැතිතුමා අර කොමිටිය පත් කරේ. කැබිනට් මණ්ඩලයේ ඇයි මේක සාකච්ඡා කරේ නැත්තේ? මෙතන හංගන දෙයක් තියෙනවද? අගමැතිතුමාම ප්‍රකාශයට පත් කරලා තිබුණා ඒ කමිටුව ගත්තු අවසාන නිගමන කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කරනවා කියලා. ප්‍රසම්පාදන කොමිසම අවෝසි කරන්න මේ අය උත්සාහ ගන්න. මොකටද? හොරකම් කරන්නද? රටේ ජනතාවට ආදරයටද කියන ප්‍රශ්නේ අපි අහනවා. හැබැයි ජනතාව පැහැදිලිවම දුන්නා ඔන්න ඔබලට ඕනව තුනෙන් දෙකක් 19 ඉවත් කරගන්න කරුණා කරලා අපට ද්‍රෝහී
දිනෝවේ අවශ්‍ය කටයුතු කරන්නයි. විශ්ව හැදුවේ ජනතාවගේ වමනට. විගණනයයි ප්‍රසම්පාදනයයි පැත්තකට විසි කරන්න කියලා ඔය 69 ලක්ෂය ඉල්ලුවද කියලා අපි රජයෙන් අහනවා. ඒ වගේම ස්වාධීන මැතිවරණ කොමිසම අක්‍රිය කරන්න කියලා 69 ලක්ෂයේ කවුරු හරි ඉල්ලුවද කියලා අපි අහන්න ඕන. මැතිවරණ කොමිෂන් සභාව 19 යටතේ තිබුණේ සමාජිකයන් 3යි. ඝනපූර්ණයක් 3යි. එතකොට හූල්ලාවේ නැත්තම් හූල්ල ඉන්න ඕනේ මහින්ද දේශප්‍රිය මහත්තයා නලින් අබේසේකර මහත්තයා. දැන් 20 වෙනි සංශෝධනය යටතේ 5 දෙනෙක් පත් කරනවා සමාජිකයෝ කොමිෂන් සභාවකට 3යි ඝනපූර්ණ. ඝනපූර්ණය නැහැ කියන කාරණේ මත කොමිෂන් සභාව අකර්මණ්‍ය කරන වැඩපිළිවෙල 20 වෙනි සංශෝධනයේ හරහා පරාජය කළා තිබෙනවා. 20 සංශෝධනය කරනවා නම් කරන්න ඕනේ තව ටිකක් මේකේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ දියුණු කරන්න මිසක් හකුල ගන්න නෙවෙයි. නමුත් නැවත වතාවක් බලය පාවිච්චි කරන්නේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ ටිකකුත් ආපස්සට හරවලා ඒකාධිපති ස්වරූපයක් දරන රාජපාලනයක් වෙත යෑමට තමයි. ඇත්තටම ජනාධිපතිවරයා බලවත් වෙන්න ඕනේ. අපි දකිනවා මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වහන කටඋත්තර දිවලදී පවත් පොලිස් නිලධාරිය මාරු කරන්න ගියාම ජනාධිපති එකක් කියනවා අගමැති එකක් කියනවා. කොමිෂන් සභාව ස්වාධීනයි කිව්වට කොමිෂන් සභාව ස්වාධීන වෙලා තිබුණේ නැහැ. ඒ නිසා රටට වැඩක් කරන්න නම් 19 අහෝසි කරන්න ඕනේ. ඒක ජනාධිපතිතුමා ඉන්නේ දැන් ඔබතුමාලත් එක්ක. එතුමා තමයි මම හිතන්නේ 19 වෙනි සංශෝධනය ගේන්න මුල් වෙච්ච කෙනා. එතුමා තමයි මේ රට විනාශ කරේ. එතුමා අපේ ගාවට ආවයි කියලා එයාව නිවැරදි වෙන්නේ නැහැ. අපේ ගාවට එල්ලුනේ බේරෙන්න ඕනේ හින්දා. 19 වෙනි සංශෝධනය සරල සම්පූර්ණ සංශෝධනයක්. ඒකේ යම් යම් අඩුලුහුණුකම් තිබුණා. නමුත් අවසනාවක ඇතිවෙච්ච ප්‍රචාර නිසා 19 වෙනි සංශෝධනය විශාල හානියකට අපකීර්තියකටපත් වුණා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඒකත් දැන් මේ 19 වෙනි සංශෝධනය. 19 පාර්ලිමේන්තුවට ගෙනාපු මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියනවා. සුමන්දිරන් මහත්තයලා ජයන්පති වික්‍රමරත්න මහත්තයලා කියනවා. මේකේ පියවරුම කියනවා නම් 19 අවුලක් කියලා. 19 ඉවත් කළ යුතු නැත්නම් මේ රටේට ඉදිරි ගමනක් නැහැ. 19 අඩංගු වෙච්ච විස සමනය කරන්න සීනි තවරපු ප්‍රතිපාදන යහපත් ප්‍රතිපාදන. දැන් මේ යහපත් දේ අයින් කරාම ඒක තමයි 20 වෙනි සංශෝධනයට එරෙහිව භාවිතා වෙන්නේ. අපිට සාධාරණ සැකයක් පහළ වෙනවා ආණ්ඩුව තුළ ඉන්න පිරිසක් ආණ්ඩුවේ ප්‍රතිරූපයේ බිඳවට්ටන්න කුමන්ත්‍රණකාරී ආකාරයට ක්‍රියා කරනවා කියන. වෙනම චලනය වන තල 3ක් විටමින් E හා කුමාරිකා සහිත නිසා ඉතා සමීප හා සුසිනිඳු රැවුල බෑමක්. ඔබත් අදම පික් ෆ්ලෙක්ස් 3 සමග ප්‍රොෆෙෂනල් ෂේව් එකක් අත්විඳින්න. රජය පොරොන්දු රැකියා දසදහස කඩිනමින් ලබා දෙන ලෙස ඉල්ලා රැකියා විරහිත උපාධිධාරී සංගමය අදත් උද්ඝෝෂණයක නිරත වුණා. සිය ඉල්ලීම් පිළිබඳ දැනුවත් කිරීම සඳහා මෙම පිරිස අද පෙරවරුවේ ගාලු මෝදර සිට අග්‍රාමාත්‍ය කාර්යාලය දක්වා පාගමනින් පැමිණියා. ඉන් අනතුරුව ඔවුන්ගෙන් පිරිසක් අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන් සමග සාකච්ඡාවකට එක් වුණා. සේවක අර්ථසාධක අරමුදලේ ලියාපදිංචි වී සිටීම සහ වෙනත් ස්ථානයක තාවකාලික රැකියාවක් කිරීම යන හේතු මත රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ වැඩපිළිවෙලේදී Tamanගේ නම් ප්‍රතික්ෂේප වී ඇති බවයි රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය පවසන්නේ. මේ EPF සහ ජොබ් කියන හේතු නිසා නම් ප්‍රතික්ෂේප වෙච්ච උපාධිධාරීන්ට තවමත් ඔවුන්ට ආදම පත්වීම් ලබා දෙන දිනයක් ප්‍රකාශ කරන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය දැනුවත් කරන්න ලිපියක් බාර දෙන්න අපි ආවේ. ලිපිය බාර දුන්නා. හැබැයි තවමත් අපිට මේ කිසිදු දෙයක් සම්බන්ධව විශ්වාසයක් නැහැ. මොකද මෙතන කොහේ හෝ කඹ ඇදිල්ලක් තියෙනවා. එහෙනම් මේ කඹ ඇදිල්ල ඇතුළේ වෙන්නේ අපේ බෙල්ල හිර වෙන එක. අවිධිමත්ව රැකියාවක් කරපු එක වසර ගණනක් රැකියාව ලබා නොදෙන තත්ත්වයක් ඇතුළේ ඒක කොන්දේසියක් වෙන්නේ කොහොමද රැකියාවක් ලබා නොදෙන්නේ. අපි කියන්නේ අග්‍රාමාත්‍යතුමාට ජනාධිපතිතුමාට මේ සම්බන්ධව අවශ්‍ය කරන දේශපාලන මැදිහත් වීම කරන්න. මේකට කඩිනම් කරලා ඉතා ඉක්මනින් ඔවුන් රැකියාගත කරන්න කියන එක අපේ ඉල්ලීම. ඊයේ දිනේදී මෙම පිරිස ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිටදීද උද්ඝෝෂණයක නිරත වූ අතර ඉන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් සමග සාකච්ඡාවකටද එක් වුණා. දැන් රටවටා හිරු. රටවටා හිරු. මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක් වූ MT නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවීම සහ ඊට අදාළ කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 440ක් ගෙවිය යුතු බව නීතිපතිවරයා අදාළ සමාගමට දන්වා තිබෙනවා. මූලික වන්දි ගෙවීමක් ලෙස මීට පෙර නීතිපතිවරයා විසින් රුපියල් මිලියන 340ක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළ අතර එය ලබා දීමට නෞකාව අයත් සමාගම විසින් එකඟතාව පළ කළා. කෙසේ වෙතත් නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරණී රජයේ අධිනීතිඥ නිෂා රාජාරත්න සඳහන් කළේ අවසන් ඇස්තමේන්තුවට අනුව තවත් මිලියන 100ක් ගෙවන ලෙස අදාළ සමාගමට නීතිපතිවරයා දැනුම් දුන් බවයි. ගම්වතින් හෙවලුන් හේතුවෙන් භීතියට පත්ව සිටින හොරණ මිල්ලනිය මුවපට්ටිය ගම්මානය මෙන්ම එම පීඩාවට මුහුණ දෙන තවත් ගම්මානයක් පිළිබඳව හොරණ ඕවිටියාගල ප්‍රදේශයෙන් වාර්තා වනවා. පොල්දුව පාලමසල මංතිරු නීතිය කඩ කරමින් දහවනය වන ත්‍රිරෝද රථ සහ යතුරු පැදී නිවැරදිව මන්තිරුවල දහවනය කරවීමට පොලිස් නිලධාරියෙක් දැඩි ප්‍රයත්නයක යෙදුණු ආකාරයයි මේ. මානුවර බූවැලිකඩ සංගමිත්තා මාවතේ මහල් 5ක ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මව, පියා සහ එකම දරුවා ඊට යට වී ජීවිතක්ෂයට පත් වූ අතර ඔවුන් ඇති දැඩි කළ එකම සුරතලා පමණක් මේ වන විට ඉතා සංකාවෙන් ජීවත් වන බව ප්‍රදේශවාසීන් පවසනවා. කොටිකවත්ත සුසාන භූමියේ ආදාහනාගාරය තුළ ආදාහන කටයුත්තක් සිදු කරමින් සිටියේදී ආදාහනාගාරයේ ගෑස් නළය පිපිරී යාමෙන් එම ස්ථානයේ සිටි 8 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා. රටවටා හිරු.
හිරු සවස 6:55 ප්‍රධාන පුවත් ප්‍රකාශයෙන් නිමවට පත්වනවා. පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරිය දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. ලලිත මෙම රාත්‍රී 9:55ට. අයිබෝවන්.